ඊළඟට මම අද මේ දේශනාව කරන්න හිතපු තව කරුණක් තමයි පහුගිය දින කීපය තුළ අපේ සමාජය හරිම කම්පාවටපත් වෙච්ච ප්‍රවෘත්ති කීපයක් අපිට දැක ගන්න ලැබුණා. අර පොඩි දරුවෝ කටේ කිරිසුවඳවත් කියේ නැති ළමයි ආයුධ අරගෙන මොනවද පිහි අරගෙන තර්ජන කරනවා, පාතාලයෝ වගේ මැරයෝ වගේ කතා පවත්වනවා. ඒ කතා පවත්වලා ඒවා වීඩියෝ කරලා අන්තර්ජාලයට මුදා හරිනවා. YouTube channel වල සහ Facebook වල ඒවා දිගින් දිගටම ෂෙයා වෙමින් වමාරු වෙමින් තිබෙනවා. බොහොම නරක තත්ත්වයක් පහුගිය සතිය හමාර තුල අපේ සමාජය අපිට දැක ගන්න ලැබුණා. මම සතුටු වෙනවා ඊයේ සන්ධ්‍යායාමයේ වෙනකොට ළමා ආරක්ෂක අධිකාරිය ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සැලකිය යුතු ක්‍රියාමාර්ග ප්‍රමාණය. ශ්‍රී ලංකා පොලිසිය ඒ සඳහා ගත යුතු නෛතික ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මම රජයට ළමා ආරක්ෂක අධිකාරියට ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියට ස්තුතිවන්ත වෙනවා. ලංකා සමාජය වෙනුවෙන් පින් දෙනවා. විශේෂයෙන්ම ඒ ළමයින්ව අපයෝජනය කරපු ඒ දරුවන්ව වැරදි විදියට යොදවපු ඒ දරුවන්ව හරි මාර්ගයට ගන්න වහාම නෛතිකව මැදිහත් වීම ගැන. ඒකට බොහොම පිංසිත වෙනවා සහ ස්තුතිවන්ත වෙනවා. ඒක ඔබලාගේ වගකීමක්, ඔබ රටේ පුරවැසියා වෙනුවෙන් ඉෂ්ට කිරීමක්. ඒක මා ඊටම ප්‍රශංසා කරනවා. ඊටම ඉක්මනින් ඒ සඳහා ක්‍රියාත්මක වීම ගැන. මොකද ඒක ඇතුලේ අපිට ඇති වුණේ විශාල වීතියක්. මේ රට කොතනටද යන්නේ කියලා, මේ සමාජ කොතනටද යමින් ඉන්නේ කියන විශාල වීතියක් අපිට ඇති වුණා. ඇත්තටම ඒ දරුවන්ගේ වචන, ඒ දරුවෝ හැසිරෙන හැටි මතක තියාගන්න. මේ අහම්බයක් නොවන බව, මේ සමාජය කුණු වෙලා තියෙන තරම කොච්චරද කියන එක ඔය දුර්ගන්ධයක් විදියට එළියට ආපු අවස්ථාවක්. ඒක මතක තියාගන්න. ඒක ඔය දරුවෝ 3-4 දෙනාගේ ප්‍රශ්නෙම නෙමෙයි ඔය. ඕක තමයි ලංකා සමාජයේ දරුවෝ බහුතරයකගේ ඉරණම. ඔය විදියට තමයි ලියවෙමින් තියෙන්නේ. හේතුව මොකද්ද? දෙමව්පියෝ ගොඩක් අය දන්නේ නැහැ. හැම අම්මෙක්ම නෙමෙයි, හැම තාත්තෙක්ම නෙමෙයි, ගොඩක් දෙමව්පියෝ දන්නේ නැහැ තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමන් කළ යුතු දේ මොකක්ද කියලා. තමන් නොකළ යුතු දේ මොකක්ද කියලා. තමන්ගේ දරුවන්ට කරන්න දිය යුතු දේ සහ නොදිය යුතු දේ මොකක්ද කියලා. ඒක ගොඩක් අය දන්නේ නැහැ. සිංහලවාද සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දරුවන්ට අනුකම්පා කරනවා නම්, ඒ කියන්නේ දරුවන්ට කරුණාවන්ත නම් අම්මා තාත්තා දරුවෝ ගැන හිතනවා නම් මොකද්ද දේශනා කරන්නේ? පළමුවෙන්ම පාපා නිවාරෙන්ති. ඉස්සෙල්ලාම කරන්න ඕනි තමන්ගේ දරුවා පවෙන් වළක්වන එක. දෙමව්පියෝ කීයෙන් කී දෙනාද දන්නේ දරුවන්ට ඉෂ්ට වෙන්න ඕනේ පළවෙනි යුතුයකම ඒක කියලා? ගොඩාක් අය හිතන්නේ මොකද්ද? ඉෂ්ට වෙන්න ඕනේ පළවෙනි යුතුයකම කියලා? පුළුවන් තරම් ලොකුම ඉස්කෝලේකට යවන එක, තරඟකාරීව අධ්‍යාපනය දීලා ලොකු තනතුරකට තමන්ගේ දරුවා ඇදන් යන එක, ඒව තමයි පළවෙනි යුතුයකම කියලා ගොඩක් අය හිතන්නේ. නෑ. භාග්‍යවතුන් වහන්සේ පළමු යුතුයකම කියලා වදාළේ මොකද්ද? පාපා නිවාරේති. දරුවන්ට පාපය මොකද්ද කියලා දෙන්න ඕනේ. පාපය මොකද්ද? ඒ කිව්වේ වැරද්ද මොකද්ද කියලා දෙන්න ඕනේ. නරක මොකද්ද කියලා දෙන්න ඕනේ. අකුසලය මොකද්ද කියලා දෙන්න ඕනේ. අශිෂ්ටකම කියන්නේ මොකද්ද කියලා දෙන්න ඕනේ. නැහැදිච්චකම කියන්නේ මොකද්ද කියලා දෙන්න ඕනේ. අශීලාචාරකම කියන්නේ මොකද්ද කියලා දෙන්න ඕනේ. අවිනය මොකද්ද කියලා දෙන්න ඕනේ. ඒක දෙමව්පියන්ගේ යුතුයකම. දැන් අද අර දරුවන්ට කටේ කිරිසුවඳ යන්නත් කලින් පොලිසි ගානේ යන්න උනේ ඇයි? ඇයි එහෙම උනේ?
වැරද්ද මොකක්ද කියලා දීපු අම්මෙක්ගේ දරුවන්ට හිටපු නැතිඳ කැත්ත අරගන්නකොට පොරව අරගන්නකොට අසභ්‍ය වචන කියාගෙන ඇඟිල්ල දික් කරගෙන දඟලනකොට මේක වැරදි පුතේ කියලා කියන්න අම්මෙක් ගෙදර හිටියන පෘෂ්ඨවංශික තාත්තා කෙනෙක් හිටියන කොඳුනාරිටියක් තියෙන තාත්තා කෙනෙක් හිටියන ඔබ හිතනවද ඒ ළමයි ඒව කරයි කියලා ඔබ හිතනවද පෘෂ්ඨවංශික තාත්තෙක් හිටියනම් ගෙදරක ඕව කරයි කියලා කොඳු ඇට පෙලක් හරියට තියෙන අම්මා කෙනෙක් හිටියනම් ඕව කරයි කියලා හිතනවද කවදාකවත් වෙන්නේ කිසි දිනක වෙන්නේ කියලා දෙන්නවා මේව කරන්න බෑ ඔයගොල්ලන්ට මෙහෙම කතා කරන්න බෑ ඔයගොල්ලන්ට මෙහෙම කතා කරන එක වැරදි මෙහෙම හැසිරෙන එක වැරදි මේ ජංගම දුරකථනේ පාඩමක් ඉගෙන ගන්න දෙන්න පුළුවන් පරිගණකේ පාඩමක් ඉගෙන ගන්න දෙන්න පුළුවන් හැබැයි ජංගම දුරකථනේ පරිගණකය Facebook එක YouTube එක WhatsApp එක Viber එක ඉමෝ හරි මොකක් හරි සමාජ මාධ්‍ය තියෙන්නේ මේ සමාජෙට විසව පුරන්න නෙමෙයි කියන එක දරුවන්ට කියලා දෙන්න. පාපා අනිවාර්යෙන් කියන්නේ දැනුම අවබෝධය දීමෙන් තුළ වෙන දෙයක්. ඔබ දරුවන්ට අවබෝධය පුංචි කාලේ ඉඳලා දෙනවා නම් බැරි එක මොකක්ද කියලා හරියටම තෝරලා බැරි එකට යෙදෙන්න දෙන්නේ නැත්තම් ඒ කියන්නේ නොකල යුතු එක නොකර ඉන්නම බලපෑම කරනවා නම් ඒක තේරුම් කරලා දෙන්නත් ඕනේ සමහර වෙලාවට තදින් ඉන්නත් ඕනේ දොස් කියන්නත් ඕනේ සමහර වෙලාවට පනිෂ්මන්ට් දෙන්නත් ඕනේ නැතුව බෑ සමහර ඒවා සමහරුන්ට තේරෙන භාෂා තියෙනවා ඒ භාෂාවෙන් ඉතින් ඒක වළක්වන්න ඕනේ එහෙම නැතුව පෙරගන්නේ කොහොමද දැන් ඔබ ඒක කරා නම් ඔබ හරි ඔබ දඬුවමක් දුන්නා නම් අඩුම පොලිසියෙන් අද දඬුවම් දෙන්නේ නැහැ නේ දරුවන්ට අද උසාවි ගාන යන්න වෙන්නේ නැහැ අවුරුදු 10කට හිරේ දාන්න පුළුවන් කියලා පොලිසිය මාධ්‍ය ප්‍රකාශකතුමන් සඳහන් කර දරුවෝ පරිවාසයේ අනිවාර්ය පරිවාසගත කරයි ඒ දරුවන්ට අම්මා තාත්තා නැති වෙන්නේ නැහැ දරුවෙක් හිරේ විලංගුවේ වැටෙන්න සලසන්න ඕනේ නැහනේ. ඔබ දඬුවම දීලා හදාගත්තන. ඔබ අවවාද කළා හදාගත්තන. ඔබ වැරද්ද විදියට හරියට කියලා දුන්නන. මේ තේරුම් ගන්න. පාපා නිවාරයති කිව්වේ ඒකයි. ඒවා දෙමව්පියන්ගේ වගකීම. නැතුව පුළුවන් තරම් රටේම තියෙන ඒවා ගෙනල්ලා කටට ඔබන එක විතරක් නෙමෙයි. රටේම තියෙන පන්ති ගානේ පිස්සෝ වගේ ඇදන් දුවන එකක් නෙමෙයි. ඒවත් කොටස් හැබැයි පළවෙනිම දේ ඔබට ඔබේ දරුවට බත් පැකට් එකක් අරන් හිර ගෙදරට යන්නේ නැති තත්ත්වයට හදාගන්න එක. කවුද මේ ළමයි හදපු අම්මලා කියලා සමාජෙන් සාප කරන්නේ නැති වෙන්න ඔබ ඔබේ ළමයා හදන එක. කවුද මේ ළමයාගේ තාත්තා කියලා සමාජෙන් අවඥාවෙන් සාප කර අහන්න නැති වෙන්න ඔබේ ළමයා හදන එක තාත්තගේ වගකීම. තාත්තගේ යුතුයකම. තාත්තලා ඒව තේරුම් ගන්න. ඒ ඔබලාගේ වගකීම. බක්මාලු පිණි ගෙනල්ලා පුරවන්න එක විතරක් නෙමෙයි. ඔළුව හදන්න. හිත හදන්න. පාපා නිවාරේති කියලා භාග්‍යවතුන් වහන්සේ පළවෙනි යුතුයකම ලෙස දේශනා කළේ ඒකයි. පවෙන් වළක්ව ගන්න. පවෙන් දෙවනි යුතුයකම මොකක්ද? දෙවනි යුතුයකම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කල්යාණේ නිවේසෙන්ති. බලන්න හොඳ දේවල් වල යොදවන්න. මුලින් නරක දේවල් වලින් වළක්වන්න. දෙවනියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන හොඳ දේවල් වල යොදවන්න. කොච්චර උතුම් මඟ පෙන්වීමක් අපිට කරලා තියෙද ළමයි ටික හරියට හදා ගන්නවා නම් ළමයි ටික හදා ගන්නවා නම් මේ කරලා තියෙන මඟ පෙන්වීම මදිද? ඔබට සිහිපත් කරනවා මේ ඔළුවට ගන්න දෙයියනේ කියලා. මේවා ඔළුවට අරන් මේ ඉන්න කාලේ ටිකක් හිතන්න මේ ඛේද වාචකයට පස්සේ හරි අපේ ළමයි විදියට හදනවා සත්තු විදියට හදන්න නැතුව කියලා.
ළමයි ඉන්න ඕනේ ළමයි විදියට. ළමයි ඉන්න ඕනේ හැසිරෙන්න ඕනේ ළමයි විදියට. ළමයි කතා කරන්න ඕනේ ළමයි විදියට. ළමයි අඳින්න ඕනේ ඇඳුම පැළඳුම ළමයි විදියට. ළමයි පාරේ තොටේ ඇවිදින්න ඕනේ ළමයි විදියට. තාත්තලා වගේ, අම්මලා වගේ, අම්මු රස්තියාදුකාරයෝ වගේ එහෙම හැසිරෙන්න හදන්න එපා. එහෙම හැසිරෙන්න දෙන්න එපා. හරියට කියන්න බැරි එක බෑ. කල යුතු එක කල යුතුයි කියලා. හොඳ දේ යොදවන්න. දැන් මගේ පන්සලේ පොඩි සායනාංශල ඒගොල්ලෝ කැමති වුණා. අකමැති වුණා. උදේ 5ට නැගිටින්න ඕන. 5:00 වෙනකොට බුදුන් වඳින්න ඕන. 6:00 වෙනකොට වත් පිළිවෙත් ටික ඉවර කරගන්න ඕනේ. සුද්ධ කරන්න ඕනේ. අතුපතු ගන්න ඕනේ. දානශාලාව සූදානම් කරන්න ඕනේ. වෙලාවට දානශාලාවට එන්න ඕනේ. කැමැතිද අකමැතිද වැඩක් නැහැ. වෙලාවට එන්න ඕන. හරි දේ කියලා දෙන්න. හරි දේ බලෙන් හරි යොදවන්න. අකමැති වුණාට කමන්නේ. අනේ මේ කිව්වට අහන්නේ නැහනේ. ඒ අහන්න ඒ කියන්නේ ඔබගේ ගෙදර ඉන්න අවුරුදු 7 ළමයා ඔබ කියන එක අහන්නේ නැති තරමටම ඔබ පෞරුෂයක් නැති කෙනෙක්ද? එච්චරටම කොන්ද කැඩිලාද? එච්චරටම ළමයි ගාව තුට්ටු දෙකට වැටිලාද? එච්චරටම පල් වෙච්ච ජීවිතයක්ද ගෙවන්නේ? අවුරුදු 7-8 ළමයාත් ඔබ නටවන මට්ටමට හිතන්න. ළමයා කරන්න ඕනි අම්මා තාත්තා කියලා දෙන හරි දේ. අම්මා තාත්තා ළමයා බුදුන් වන්දවන්න ඕනි. වැඩිහිටියට වන්දවන්න ඕනි. වැරදි විදියට කතා කරොත් සමාව අරවගෙන හරි විදියට කතා කරවන්න ඕනි. වැරද්දක් කරොත් සමාව ගන්නවන්න ඕනි. ඒක කළ යුතුයි. ඒකනේ දෙමව්පියන්ගේ යුතුයකම කියලා වද්‍යහඳුරු කියන දේවල් නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. කල්යාණේ නිවේසෙන්ති. හොඳ දේවල් වල යොදවන්න. හොඳ දේවල් වල යොදවන්න ඉතින් සමහර වෙලාවට හොඳින් කිව්වන් දෙනවා. සමහර වෙලාවට ඉතින් හොඳින් කිව්වන් දෙන්නේ නැත්තම් ටිකක් අතට හරි කියන්න වෙනවා. නැත්තම් ඊට සාපේක්ෂ ඊට ප්‍රාමාණික පනිෂ්මන්ට් එකක් ඉතින් දෙන්න වෙනවා. නැත්තම් ඉතින් හොඳ දේ යෙදෙව්වේ නැති වුණාම පස්සේ දවසක අපිටනේ බනින්නේ. පස්සේ දවසක අපිට දොස් කියයි, අපිට නිନ୍ଦා අපහාස කරයි. කවදා හරි ලොකු හාමුදුරුවෝ අපිට ඕවා කිව්වද කියලා, අපිලා ඕවා කෙරෙව්වද කියලා අයනේ. අම්මලා තාත්තලා පුංචි කාලේ අපිට ඕවා කෙරෙව්වේ නැති එකනේ ප්‍රශ්නේ කියයි. ඉතින් ඕක අහන්න ඕනේ ඊට පස්සේ. මම ඔබට යෝජනා කරනවා ඔය අද ඔබට බනිනේව තියනවා නේද? පස්සේ දවසක ඔබගේ වල පැත්තටත් හැරිලා වඳිනවා. මොකද හේතුව මේවා කෙරෙව්වනේ මොන જાතියෙන් හරි අපේ අම්මා තාත්තා දැන් දෙයියනේ කියලා දන්නවනේ ටික කියලා. සත් දැන් මේ වෙලාවේ අඬනවද අකමැතිද මූණ එල්ලන් ඉන්නවද ඔය එකක්වත් වැඩක් නැහැ. එල්ලන් ඉන්න දෙන්න. අඬන්න දෙන්න. හැබැයි නොකල යුතු එක නොකර ඉන්න ඕනේ. කල යුතු එක අනිවාර්යෙන් කරන්න ඕනේ. හරියට කියලා දෙන්න. එහෙම වුණොත් අපේ රටට හොඳ කලක් එයි. නැත්නම් අපේ රටේ ඉදිරියට තව ඊට වැඩිය නරි නාටක බලන්න වෙයි. පොන්චෙවුන් පාරවල් දිගේ දැන් ඉන්නේ YouTube එකේනේ. දැන් ඉන්නේ Facebook එකේනේ. කැතිමන් අරගෙන පුංචෙවුන් පාරවල් දිගේ කැතිමන් අරගෙන එන දවස වැඩි ඈතක නෙමෙයි හරියට හැදුවේ නැතොත්. හරියට තේරුම් අරන් හදන්න. හරියට කියලා දෙන්න. බුද්ධිමත්ව කියලා දෙන්න. හරි පෞරුෂයක් ඇතුව අම්මේ තාත්තෙක් විදියට වැඩ කරන්න ලංකාව වෙනස් වෙනවා. වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරන්න බැරි જાතියින් කියලා જાතියක් නැහැ. ඒකට ඕනි හරියට මඟ පෙන්වන අම්මා තාත්තා ඉන්න එක. ඊළඟ කාරණේ දරුවෝ වෙනුවෙන් අත්‍යවශ්‍යයි තුන්වෙනි කාරණේ සික්ඛං සික්ඛාපේති. සික්ඛං සික්ඛාපෙන්ති. හොඳට උගන්වන්න ඕන. සිප්පං සික්ඛාපෙන්ති කියන්නේ හොඳට උගන්වන්න ඕන. හොඳට උගන්වන්න ඕන. ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න. ඒකවේ ඉස්කෝලේ
ඉස්කෝලේ යවල හොඳට දැනුගත් ළමෙක් කරා. මොකද එයාට ලෞකික ජීවිතයක් ගෙවන්න එයාට දැනුම ඕනනේ. එයාට හොඳ අධ්‍යාපනයක් ඕනනේ. එයාට වෘත්තියක් කරන්න නම් එයා එයාගේ මුල් අවුරුදු 13ක කාලය ගත්තොතින් එයා උසස් පෙළ ඉවර වෙනකම් අනිවාර්යයෙන්ම මූලික අධ්‍යාපනය ඉතාම හොඳින් කරගන්න ඕනේ. ඊළඟට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා වෙනත් ආයතනයකට ගිහිල්ලා විශේෂ උපාධියක් සහිත කෙනෙක් බවට පත් කරන්න ඕනේ ඔබේ දරුවෝ. ඒක මම කිව්වේ නැතත් ඔබ කරනවා ඒකට උනන්දු වෙන්න. ඒකට උනන්දු වෙන්න. මොකද එතකොට දරුවන්ට ගොඩාක් ලොකු දේවල් දෑවැද්දවල් විදියට ඉතුරු කරන්න බැරි වුණත් හොඳට උගන්වලා තියෙනම් ඊට හැම මොන දෑවැද්දක්ද? ඒකම ලොකු දෑවැද්දක් නේ. ඒකම ලොකු දෑවැද්දක්. උගත්කම හොඳ රස්සාවක් කරන්න භාෂා දැනුම වෙනත් ශිල්පීය කුසලතා හොඳ විනය ඒ ටික ඉතින් හදලා තිබුණා කියන්නේ විශාල කෝටි ගානක දෑවැද්දක් දුන්නා වගේ තමයි. දැනුම තියෙනං විනය තියෙනං හැකියාවල් තියෙනං ඉතින් ඒ වගේ ළමයා කොහෙත් පිළිගන්නේ. අර කාරණා තුනක් කියන්නේ ගුණ නැන දෙලෙන් යුතු පුතුමය ඉතාගරු. අපේ සංස්කෘතියේ පුතා කියන වචනේ දූටයි පුතාටයි දෙන්නටම පාවිච්චි කරලා තියෙනවානේ. අම්මලා දූලටත් පුතේ කියනවා. පුතාටත් පුතේ කියනවා. ඒක ඒ වචනේ පුතු කියන වචනේ අපේ සංස්කෘතියේ පාවිච්චි කරන්නේ මේ ඉංග්‍රීසි භාෂාවේ සන් කියන අර්ථයෙන්ම නෙමෙයි. අපේ භාෂාවේ පුතේ කියලා දූටක් කියනවා පුතාටත් කියනවා. එතකොට ඒ දුවෙක් ගාව පුතෙක් ගාව තියෙන්න ඕනේ ගුණ නැන බල. ඒකුවේ ගුණ කියලා කිව්වේ හොඳ ආකල්ප, නැන කියලා කිව්වේ දැනුගත්කම නුවණ, බල කිව්වේ කුසලතා. එතකොට දැනුම ආකල්ප සහ කුසලතා ඒ තුනම ඇති කරන්න ඕන. සිප්පං සික්ඛාපෙන්ති කියන්නේ ඒකයි. ඒ තුනම ඒ තුල ඔබ දරුවෝන්ට යුතුයකම් ඉෂ්ට කරන දෙමව්පියෝ විදිහට දියුණු කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ යෝජනා කරනවා. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබ දරුවෝ වෙනුවෙන් ඉෂ්ට කරන්නට හොඳයි පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. ඒක ඉතින් ඒ කාලේ විශේෂයෙන් කළ යුතු දෙයක් වුණා. අද එච්චරම ඒක වැදගත් නෑ, නොවැදගතුත් නෑ. ඒ තමයි මේ සුදුසු කුල කුමරෙක් හෝ කුල කුමරියක් සමග සුදුසු වයසාවම ආවාහ විවාහ කරලා දීම කියන එක. ඒක ඉතින් ඉස්සර නම් අම්මා තාත්තා විසින්ම තීරණය කරපු එකක්. අද වෙනකොට ඒක එහෙමම නෙමෙයි. දරුවෝ සුදුසු වයසාවම අවුරුදු 20ක් 25ක් වුණාම Tamanට සුදුසු පිරිමි ළමයෙක් ගැහැණු ළමයෙක් එක්ක ආශ්‍රය නිශ්‍රය කරලා සිහියෙන් නුවණින් යුක්තව කටයුතු කරලා තමන්ගේ සීලාදී ගුණ විනාශ කරගන්නේ නැතුව අසුරු නිසුරු කරලා අවබෝධ කරගෙන හොඳ දැනුම් තේරුම් ඇතිකමක් ආවම අම්මා තාත්තගෙත් ආශිර්වාදෙ ඇතු ආවාහ විවාහ භූමියටපත් වීම තමයි සුදුසු. දෙමව්පියන් විසින් කෙනෙකු එහෙම යෝජනා කරනු ලැබුවත් මම දෙමව්පියන්ට සිහිපත් කරනවා ඒ දරුවන්ට සිහි කල්පනාවෙන් ආශ්‍රය නිශ්‍රය කරන්න පරිසරයක් ඔබ හදලා දෙන්න ඕන. නැතුව ඔබගේ ඊගෝ එක මත පදනම් වෙලා අපි කියන කෙනාම බඳින්න ඕන නැත්තම් අපේ මිනිය දකින්න වී වගේ ගොන් කතා කියන්න එපා. ඒවා මේ මොලයක් නැති මිනිස්සුන්ගේ කතා. ඒවා කියන්න එපා. මේක කෙරුම් නැත්තම් මිනිය දකින්න වෙයි වගේ මෝඩ ඊ වගේව කියන්න එපා අම්මලා. ඒවා අම්මා කමට ගැලපෙන ඒවා නෙමෙයි. ඒවා තාත්තා කමට ගැලපෙන ඒවා නෙමෙයි. දරුවෝන්ගේ අම්මා තාත්තා ගැන තියෙන ආදරෙත් එක්ක සූදු කරන්න එපා එහෙම සූදු කරන්න එපා. ඒවා පහත් වැඩ. ඒවා කවුරු කරත් පහත් වැඩ. ඒවා කරන්නයි තියක් නෑ අපිට. හොඳට තේරුම් ගන්න. ඒවා මේ බුදුහාමුදුරුවෝ දිගාලුවාද සූත්‍රයේ එහෙම කියලා නෑ. මේ ධර්මය අපි ප්‍රායෝගිකව මේ ලෝකයට ගැලපෙන විදියට ඒවා අපි හරියට අර්ථකථනය කරගෙන තේරුම් ගන්න ඕන. කල යුතු දේ මොකක්ද? දුවා දරුවන්ට ගැලපෙන කෙනෙක් යෝජනා කරොත් ඒගොල්ලොන්ට ගැලපෙනවද කියලා තේරුම් ගන්න අවස්ථාවක් දෙන්න ඕන.
ඒගොල්ලෝ තෝරා ගැනීමක් කරොත් ඒ ගැන අවවාදයක් දෙන්න පුළුවන්, උපදේශයක් දෙන්න පුළුවන්, හොඳ නරක කියලා දෙන්න පුළුවන්. මොකද අන්තිමටම ජීවත් වෙන්න වෙන්නේ තෝරාගත්තු අයට කියන එක කියලා දෙන්න වෙනවා. ඒ නිසා මේ අර මේක අපි විසින්ම කරලා දෙන්න ඕනි, මමමයි මේක කරන්න ඕනේ, මට ඕන විදිහටමයි කරන්න ඕනි වගේ දේවල් එහෙම එකක් නෑ. මෙතන කියන්නේ සුදුසු වයස ආවම ඊට ගැළපෙන දුවෙක් පුතෙක් එක්ක විවාහ වෙන්න අවස්ථාව හදනවා. ඒකට උදව් කරන්න අනේ වචන තමයි ගැලපෙන්නේ. ඔවුන්ට හොඳ විවාහ ජීවිතයකට උදව් කරන්න. හොඳ සහකරුවෙක් සහකාරියෙක් තෝරගන්න උදව් කරන්න. ඒක තමයි මම හිතන්නේ ලස්සනම වචනයකට. දෙමව්පියෝ කරන්න ඕනි එක. අන්තිම කාරණේ සමයේ දායජ්ජන් නීයාතෙන්ති. ඒ කියන්නේ මේ සුදුසු වයසාවම තමන්ගේ දේපල ආදී යමක් වෙත්නම් ඒවත් දරුවන්ට පරිපාලනයට පැවරුවට කමක් නැහැ. සුදුසු වයස. ටිකක් මෝරන්න ඕනේ. පවරන කොටත් මම නම් යෝජනා කරන්නේ ඉතින් අද මේ ලංකාවේ ඉන්න මිනිසුන්ගේ හැටියට ඔය මතු අයිතිය වගේ එකක් මොකක්ද අර කියන්නේ මේ මරණයෙන් පස්සේදී සම්පූර්ණ අයිතිය යන විදියට පැවරුවට කමක් නැහැ. මොකද ලංකාවේ ඉන්න මිනිස්සු පවරගත්තට පස්සේ පයින් ගහන්නත් පුළුවන් දරුවෝ ඉන්නවා. ඒ නිසා ඕනවට වඩා උඩ පැනගෙන මම අතාරිනවා කියලා ඔක්කොම ලියලා දෙන්න එපා. අන්තිමට උසාවි ගානේ යන්න වෙනවා ගෙදරින්ද දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මෝඩයෝ වෙන්නත් එපා. බුද්ධිමත් අම්මා තාත්තා විදියට සුදුසු වයසාවන් ළමයින්ට ඒවයි යම් වගකීමක් දෙන්න. අවශ්‍ය ටික පවරලා දෙන්න. හැබැයි ඒවයිදී යුක්ති සහගත වෙන්න. ඒවයිදී සාධාරණ වෙන්න ඕනේ. මේ මූණු බලලා දූට දෙන්නේ කොහොමත් පිටටනේ ඒ වගේ කතා කියන්න එපා. කොහොමත් පිටට ඒව කියන්න එපා. පුතාට විතරයි නෑ ඔබගේ කුසින් නම් බිහිකඩේ දෙන්න තියෙන දෙයක් සුදුස්සාට දෙන්න. ලැබිය යුත්තාට දෙන්න. ඒක තමයි ධර්මයට අනුව කියන්න පුළුවන්. ලැබිය යුත්තාට දෙන්න. අරයට දෙන්නේ මෙයාට දෙන්නේ නෑ. එයා සුදුසු නෑ මෙයා සුදුසුයි. ඒ වගේ අර මූණු බලලා ස්ත්‍රී පුරුෂකම බලලා ගෑනු පිරිමිකම මත පදනම් වෙලා ඒ වගේ ඒවා කරන්න එපා. ඒවා නරකයි. මේවා මම මේ තේරෙන සිංහලෙන් තමයි ඔයයන්ට කියලා දෙන්නේ. මොකද නැත්තම් මේ සමාජය විනාශ වෙනවා. මේ සමාජයේ මේ දෙමෝපියෝ උනත් මේ ධර්ම කොටස හරියට දැනගෙන හිටියේ නැතොත් බණ දහමට පටහැනිව වැඩ කරනවා. ඉතින් ඒක හොඳ නැහැ. ඒක දෙමව්පියන්ටත් කෙරෙන වැරද්දක්. ඒකයි මම මේ බොහොම සරලව තේරෙන බස්සින් ඔබට කියලා දෙන්නේ. ඒ නිසා මෙන්න මේ යුතුයකම් ටික ඒව ඇත්තටම අනුකම්පා කරන්න කියලා කියන යුතුයකම් කියලාත් නෙමෙයි මේවට කියන්නේ අනුකම්පා කරන්න ඕන මේ කරුණු පහ.